දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 13 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළවෙනිම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි අද පටන් ගමු. ගිය සතියේ අපිට යම්කිසි අභ්‍යාසයක් ගෙදරදී කරගෙන එන්න කියලා අපි කැමති වුණා. ඒකට අපි යොමු වෙමු. ඒ මොන වාරයේද කියලා කාට හරි කියන්න පුළුවන්ද? පච්චුප්පන්න අතීත වාරය. පච්චුප්පන්න අතීත. අපි එකක් කරන්නේ උපාද නිරෝධ පච්චුප්පන්න අතීත වාරය. අතීත වාරය. හරි. එහෙමනම් අපි පළවෙනි එකේම ඉඳලා යමු නේද? එදා කරපු එකේ ඉඳලා යමුද කොහොමද? වෙනි එක අපි එදා කරානේ. ඔව් ඊළඟ පළවෙනි එක එදා කරා නේද? ඔව්. එහෙමනම් අපි ඊළඟ එකේ ඉඳලා යමු. ඔව්. ශ්‍රීමති මහත්මියට පුළුවන් ද කරුණාවෙන් මේක පොඩ්ඩක් කෝඩිනේට් කරන්න? හොඳයි මහත්තයා. එහෙමනම් අපි ඒක අපිට තියෙන්නේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී නේද? අපිට මේ පුද්ගල තියෙන්නේ. ඔව්. එහෙනම් චන්ද්‍රිකා මහත්මියගෙන් පටන් ගමු. චන්ද්‍රිකා මහත්මිය අපිට යමකේ කියන්නකෝ. යස්ස වේදනාස්කන්ධෝ uppajjati තස්ස සංඥාස්කන්ධෝ නිරුද්ධිතාති. ඔව්. යස්ස වේදනාස්කන්ධෝ uppajjati ඔව්. තස්ස සංඥාස්කන්ධෝ නිරුද්ධිතාති. ඔව්. ඒකට උත්තරේ මට හිතුනේ ආමන්තා කියලා. චන්ද්‍රිකා මහත්මිය ඒක සිංහල තේරුමක් කියනවා නම් හොඳයි. හරි. යමෙකුට වේදනාස්කන්ධය වර්තමානයේ ඉපදුනිද දැන් ඉපදුනිද ඕහට සංඥාස්කන්ධය අතීතේ නිරුද්ධ වුනිද. එතකොට දැන් කාට හරි වේදනාස්කන්ධයේ ඉපදුනා නම් ඔහුට අතීතයේ අනිවාර්යයෙන්ම සංඥාස්කන්ධය නිරුද්ධ වෙලා තියෙන්න ඕනේ. ශ්‍රීමති මහත්මිය ඉන්නව නේද? ඔව් ඉන්නවා. එතකොට අනිත් අයගේ කොහොමද අදහස්? ඔයගොල්ලන්ටත් ඒ උත්තරේ දාවේ වෙනසක් තියනවද? නෑ මමත් හිතන්නේ ආමන්තා කියලා. මොකද ස්කන්ධ දෙකක් බෙදන්න බෑනේ. දැන් පංචවෝකාරණත් අරූපේ වුණත් ස්කන්ධ දෙකම තියෙනයිනේ. ඒක නිසා මටත් හිතෙනවා ආමන්තා කියන එක හරි කියලා. ආමන්තා තමයි කරානේ ශ්‍රීමති මහත්මිය. නෑ ඒක කරේ නෑ. මේ දෙක කරා ඊට පස්සේ ඕකාසනෙන් ලියලා නැත්තේ එතන ඉඳන් කරගෙන යන්න කියලා. නෑ අපිට දෙක අපි කරානේ. ඒ කියන්නේ මේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කරා ඊට පස්සේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී විදිහට දෙකනේ කරේ පුද්ගල ඕකාස වශයෙන්. ඔව් ඔව්. ඕකාස මේ පුද්ගලයේ දෙවෙනි එක තමයි අපි කරේ. ඔය ඕකාස එක නෙමෙයිනේ දැන් කරන්නේ පුද්ගලනේ. පුද්ගල වේදනාස්කන්ධ මූල ඔව් සංඥාස්කන්ධ මූලික. ඉතුරු කොටසත් මං කියන්නද? පටිලෝමය. ඔව් යස්ස වාපන සංඥාස්කන්ධෝ නිරුද්ධිත තස්ස වේදනාස්කන්ධෝ uppajjati. නැවත යමෙකුට සංඥාස්කන්ධයේ අතීතයේ නිරුද්ධ වුනිද ඕහට වේදනාස්කන්ධය උපදින්නේ දෙයක් වර්තමාන. ඔව්. ඒවල මම ඒකට හදවුවා ඒක විතරයි මට කරගන්න හම්බුනේ. ඒකට මම ලිව්වේ නම්
තේසං සංඥාඛන්‍தோ නිරුජ්ජති නෝච තේසං වේදනාඛන්‍தோ උප්පජ්ජති. ඒ කියන්නේ සියලුම අයගෙන් අසඤ්ඤ සත්‍යේ ඉපදීම හැර අසඤ්ඤ සත්‍යේ නිරෝධය ගත්තා. සබ්බේසං චවන්තානං කියලා. හරිද ශ්‍රීමති මහත්මිය? ඔව් එතකොට සබ්බේසං චවන්තානං අසඤ්ඤ සත්තං උප්පජ්ජන්තානං. තව කවුරු හරි වෙන විදිහකට ලිව්වද? ශ්‍රීමති මහත්මිය මට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. නෑ අපි ස්ක්‍රීන් එක දැම්මේ නෑ. මේ ස්ක්‍රීන් එකේ නෑ විදිත මහත්මිය. අර මේ අපිට මේ අපි එදා කරපු ටිකේ පොතේ දීලා නැතුව කොටසක් මම එදා ආවේ එන්න බැරි වුණා මට ෆියුනරල් හවුස් එකට ගියම්. අනේ එහෙමනම් අපි දාන්න ස්ක්‍රීන් ෂෙයා කරන්න විදිහක් නෑ. ඒක අපි තනි තනියම කරේ. හරි අය මම අහන් ඉන්නම් එහෙනම්. ඔව් එතකොට එහෙනම් ඔබතුමිය ලියා ගන්න. ඕන ශ්‍රීමති මහත්මිය මේ ඕනනම් මම ලියපු එක දාන්න වැරදි නම් හදන්න පුළුවන්. හරි හරි බොහොම පිං බොහොම පිං හරි හරි ස්ක්‍රීන් ෂෙයා වැරදි ඇති මම ෂෙයා කරන්න මේ මහත්මියට පේන්න මොනවා හරි වචනයක් තියෙනවනේ. ඔව් වැරදි ඒවා හදන්න. පේනවද ශ්‍රීමති මහත්මිය? හරි එතකොට සබ්බේසං චවන්තානං සංඥාක්ඛන්‍தோ නිරුජ්ජිත. නෑ මම දැම්මේ සබ්බේසං චවන්තානං අසඤ්ඤ සත්තං උප්පංජන්තානං. ඔව් දෙකම තියෙනවා. සංඥාක්ඛන්‍தோ නිරුජ්ජිත නෝච තේසං තත්ත වේදනාක්ඛන්‍தෝ උප්පජ්ජති. හරි ඒක තමයි මෙතුමියක් දීලා තියෙන්නේ. මේක එකතු කරන්න තිබුණා. සබ්බේසං චවන්තානං අසඤ්ඤ සත්තානං සංඥාක්ඛන්‍தோ නිරුජ්ජිත පංචවෝකාරාණං උප්පජ්ජා. ඒ දෙක එකට දාන්න තිබුණා නේ. ඔව් ඒක එකට දාලා චතුවෝකාරාණං උප්පජ්ජාත්තාන සංඥාක්ඛන්‍தோච නිරුද්ධිත වේදනාක්ඛන්‍தோච උප්පජ්ජති. පංචවෝකාරාණං මෙතන නම් කියලා දාගන්න. හරි පංචවෝකාරං උප්පජ්ජන්තානං. හරි පංචවෝකාරං උප්පජ්ජන්තානං. ඒක පංචවෝකාරා නම් වෙන්නේ නැද්ද? ඉන්න පොඩ්ඩයි. එතකොට මම පංචවෝකාරං උප්පජ්ජාරං කියලා තියෙන්නේ නේ. චතුවෝකාරං පංචවෝකාරං කියලා තියෙන්නේ. උප්පජ්ජන්තාන. එහෙමයි පොතේ තියෙනවා ඒ ටික. ශ්‍රීමති මහත්මිය. ඒක හදලා නැහැ හැබැයි නේ. නෑ ඒක නෑ පොතේ. කලින් එකේ. මේවා පොතේ නෑ. මම ගලපලා තියෙන හැටි වැරදි වෙන්නේ නැති මම හදා ගන්නම් පස්සේ ඔයගොල්ලෝ කියලා දෙන්න. නෑ හරි වා හරි අර එක එකතු කරලා නැති එක විතරයි තියෙන්නේ. පංචවෝකාරං චතුවෝකාරා. ශ්‍රීමති මහත්මිය මෙතන එකක් ගන්නකොට අරූපන් දෙන්නේ අරූපානන්ද. දැන් මෙතන යස්ස කියලානේ ගන්නෙ. ඔව් අරූපානං කියලා පානං කිව්වොත් නෑ අරූපානං කිව්වොත් උප්පජ්ජන්තානං චවන්තානං දෙකම එනවනේ. අපිට මෙතන චවන්තානං ගන්න බෑනේ. ඒක තමයි ඉතින් මේකෙන් මෙතන මේ ලක්ෂණ අරූපානං කියලා තියෙන්නේ. ඈ අපේ ලක්ෂ්මී මහත්මිය මෙතන අරූපානං කියලා දාලා තියෙන එකම අරූපානං උප්පජ්ජන්තානං. ඔව් එතන අරූපං උප්පජ්ජන්තානන්ද? ඔයා කියන්නේ අරූපානං කියලා බහු වචනයක් වෙන්න නිසා අරූපං කියන්න ඕනේ කියලා වෙන්නේ නැති. ඒක දන්නේ මං. අරූපානං කියලාම ලක්ෂ්මී මහත්මිය මේ චවන්තානං උප්පජ්ජන්තානං දෙකම හිතෙනවනේ. ඔව් ඒක නිසා අරූපානං කියලා දෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. අරූපං එන්න ඕනේ. Oh, අරූපං උප්පජ්ජන්තං තේසං සංඥාස්කන්ධ නිරුද්ධිත වේදනාකන්ධෝච උප්පජ්ජති. එතන පංචවෝකාරං හරි ග්‍රැම ඔව් පංචවෝ හැබැයි ඔතන දෙකම එකට කරලා අරගන්න පුළුවන්. පංචවෝකාරං චතුවෝකාරං උප්පජ්ජන්තං. ඒක හරි. වේදනාකන්ධෝච උප්පජ්ජති. අර පළවෙනි උපජ්ජන්තානං එක කපලා දාන්න. පංචවෝකාරං අරූපං උපජ්ජන්තානං අන්න. එතන උඩක් තියෙනවා. උඩත් ඒ දෙක එකතු කරන්න පුළුවන් නේ. ඔව්. සබ්බේසං චවන්තානං නෑ අසඤ්ඤ සත්තං. ඔව්. චවන්තානං ගාවට අසඤ්ඤ සත්තානං දාන්න. නෑ අසඤ්ඤ සත්තං උපජ්ජන්තානං. ඔව් ඒ දෙක දාන්න.
ඇත්තට මේක වැරදි මම මෙතනින් අරන්නේ බැලුවේ ඒක නිසා මම ඒගොල්ලන්ට ඉස්සෙල්ලා නිරුද්ධ වෙනවා කියන එකත් මේක ලියලා මේක වැඩක් නැද්ද එතකොට? ඔව් ඒක අරන් නෑ දාන්න. ඒක ඕනේ. ඒක ඕනේ. ඒක ඕනේ. නෑ ඒක ඕනේ ඊට පස්සේ. ඒ දෙක එකට නේද යන්න ඕනේ. එතන හරි කියලා මට හිතෙන්නේ. රත්නායක මහත්තයා සබ්බේසං චවන්තානං අසඤ්ඤ සත්තං uppajjantāනං නේ ඊට පස්සේ තමයි නෑ පඩකින්. දැන් සංඥා ස්කන්ධ අතීතේ නිරුද්ධ වෙන කට්ටිය නිරුද්ධ වූ කට්ටිය කියන්නේ නැහැ නේද? ඔව් යස්සවාපන සංඥාඛන්தோ නිරුද්ධිත්. හැබැයි හැමෝටම සංඥා ස්කන්ධ අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් ඒකයි. සංඥාඛන්தோ uppajjati. සංඤ්ඤ සත්‍යයේ උපදීම පැත්තකට ගන්න ඕන. අන්න හරි. එතකොට ඒ හින්දා ඔය දෙක එකට ගන්න පුළුවන්. එතකොට ගත්තොත් එහෙම සබ්බේසං චවන්තාන සංඥාඛන්தோ නිරුද්ධිත් නෝ එහෙම නේද? මෙහෙම කිව්වොත් හරි නේද? නෑ මෙහෙමයි මේකේ මාර්ගෙ ගැටලුවක් තියෙනවා මේ ටිකේ. අසඤ්ඤ සත්තං uppajjantāනං තේසං සංඥාඛන්தோ නිරුද්ධිත් නෝච තේසං තත්ත නෝච තේසං වේදනාඛන්தோ uppajjati. මේකේ ඇයි අසඤ්ඤ සත්තං uppajjantāනං ගත්තේ ඇයි? ඇයි ඒගොල්ලන්ගේ ඉපදීම එතෙන්ට අතන ගන්න පුළුවන් චුතිය විතරයි. චුත වීම. උපදීම මෙතන වේදනා ස්කන්ධය උපදිනවද කියලා? ඇයි චුත වීම විතරක් ගන්න? ඇයි වේදනා ඉපදීම ඉතුරු එකට ගියා. නමුත් අසඤ්ඤ සත්‍යයේ ඉපදීම ගත්තොත් ඒක වෙන් කරලා අරගෙන අපිට මේ දෙක සම්නිට්ඨානයයි සංසයයි නුගලපෙන විදියට අරගන්න පුළුවන්. නෑ මගේ ප්‍රශ්නය ඇයි අසඤ්ඤ සත්තානං කියලා ගන්න නැතුව අසඤ්ඤ සත්තං uppajjantāනං ගත්තේ? ඒ මම ජයන්ත මහත්තයා ඒක හරි. චවන්තානං වලට වැටිලානේ. දැන් මෙතන සංඥා ස්කන්ධයේ නිරුද්ධිත අතීතේ ඒක දෙකම ගන්න පුළුවන් මොකද සංඥා ස්කන්ධේ නැති නිසා නේද? හරි. අනිවාර්යෙන්. ඒතර uppajjantāනං ඕනේ නැහැ එතකොට. නෑ. එන්න ඕනේනේ. නෑ. ඇයි මේ අතීතයක් ගැන කතා කරන්නේ? අපි මෙහෙම හිතමුකෝ. ඔව්. අසඤ්ඤ සත්‍ය උපදින පුද්ගලයාගේ අතීතයේත් සංඥා ස්කන්ධ ඇති වෙලා නිරුද්ධ වුණා. ඔව්. හරි? ඔව්. අසඤ්ඤ සත්‍යයේ චුතවන පුද්ගලයාටත් අතීත භවවලදී සංඥා ස්කන්ධ ඇති වෙලා නිරුද්ධ. චුත වෙන එකක් ගැන කියන්න චුත නෑ එතන මේ සබ්බේ සන්දාපු නිසා එතුමිය එහෙම කිව්වේ. සබ්බේ සංතියනකොට අසඤ්ඤ සත්තාන මේකේ තියෙනවා. ඔව්. ඒකයි. ඒ ටිකේ තියෙනවා. ඒ ටිකේ එතකොට අරයා වෙනම පෙන්වන්න ඕනේ අපි. ඒ එතුමිය ලියලා තිබුණ එක හරි. එතන අසඤ්ඤ සත්තාන uppajjantāන. හැබැයි මේ දෙක එකට එකතු කරලා දාන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. ඔව් හරි. සබ්බේ සංචමන්තානං අසඤ්ඤ සත්තානං uppajjantāනං තේසං තත්ත සංඥාඛන්தோ uppajjati. තේසං සංඥාඛන්தோ uppajjati. නෝචෝන්න ඒකක් තියන්න. ඒක ඕන වෙනවා ඊට පස්සේට. ඒක කොපි කරලා පල්ලෙහාට. මෙතන නෝච තේසං. අන්න. හරිද වල? හරි. හරියට লীලා තිබුණා පොඩ්ඩක් අර වචනවල පැට්මයා වෙලා තිබුණේ. හරි. ඒක හරි ලක්ෂ්මී මහත්මිය. ඔව්. හොඳයි පින් සිදු ඊට වේවා. පස්සේ පංචවෝකාරං අරූපං uppajjantāන. හරි. අර මෑණියන්ට පේන්නයි මම දැම්මේ අර විජිත මහත්මිය. හරි. හරි අනිත් ප්‍රශ්න මේක දීලා නැද්ද? මේක දීලා නැහැ ඒගොල්ලන් නේද ඒකට? අපි මේකනේ අපි හදන්නේ නේද? මේව දීලා නැහැනේ මේ අපේ version නේ. මේවා හදන්න බැන ජයන්ත මහත්තයා. හරි ඉන්ටරෙස්ටිං හැබැයි. මමත් මේ පළවෙනි වතාවට නේ බලන්නේ. ඒක හරි. ඔහොම ඔය ගානට තියෙන බව හරි. ඔව් ඔතන. ඕක හරි. හරි. ඒක කවුරු හරි පැහැදිලි කරන්න මේ චිරස්වී මහත්මිය මේක පැහැදිලි කරනවද ඔබතුමිය? මේ ඕකාස වාරේ මොකද්ද යමකය කියලා? ස්කන්ධ වාරේ, ප්‍රවෘත්ති මහ වාරේ, උත්පාද නිරෝධ වාරේ, පච්චුප්පන්න අතීත වාරේ, රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූලී ඕකාස අනුලෝමය. එතකොට මේ ඕකාස අනුලෝම පුච්චාවේ යත් රූපස්කන්ධෝ uppajjit තත් වේදනාස්කන්ධෝ නිරුද්ධ රූපකන්ධෝ uppajjati
තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත. යමකගේ රූපස්කන්ධය ඉපදී නම් යම් තැනක නේද? මොකද්ද චන්ත මහත්මයා? යම් තැනක යම් තැනක යම් භූමියකනේ ඕකාසනේ හරි හරි. යම් භූමියක රූපස්කන්ධය උපදී නම් එම තැන එතන වේදනාස්කන්ධය නිරුද්ධ වේද. අතීතයේනේ. අතීතයේ මේකයි දැන් රූපස්කන්ධය උපදිනවා නම් අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වුණා. මම හිතුවේ පංචවෝකාර මේ කියලා. නමුත් මෙයා ලක්ෂ්මී මහත්තයා කියන විදිහට අසන්න සත්‍ය රූපස්කන්ධ කහමු කාගෙන් හරි නේද ශ්‍රීමති මහත්මියගේ ජයන්ත මහත්මිය. ඔබතුමී කියන්න ඕක හරිද කියලා කියන්න. හරිද මෙහෙම නිසා හරි නැත්නම් මේකට එකතු වෙන්න ඕනේ කියලා කියන්න. ස්ථාත් වේදනාස්කන්ධ නිරුද්ධ. අසන්න සත්‍ය රූපස්කන්ධය උපජ්ජති නෝච තත්ත්ව වේදනාස්කන්ධය නිරුද්ධිත. ඒ කියන්නේ සංසයට ඒක ගැලපෙනවා. එතකොට සංසයට ගැලපෙන්නේ නෑ. අසඤ්ඤ සත්‍යේ රූපස්කන්ධය දැන් උපදිනවා. ඒ කියන්නේ සම්නිට්ඨානේ තියෙන විදියට නෝච තත්ත්ව වේදනාස්කන්ධය නිරුද්ධ. වේදනාස්කන්ධය එතන අතීතේ නිරුද්ධ වුණාද වේදනාස්කන්ධය? අසඤ්ඤ සත්‍යයන්ගේ නිරුද්ධ වෙලානේ අසඤ්ඤ සත්‍යේන. වේදනාස්කන්ධය නෑනේ රූපස්කන්ධය විතරයිනේ තියෙන්නේ අසඤ්ඤ සත්‍යයන්ගේ. ඒක නිසා අතීතයේ අසඤ්ඤ සත්‍ය ඉපදුණු අයගේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වුණාද? ඔව් නිරුද්ධ වුණානේ. නෑ එතන නෑ අසඤ්ඤ සත්‍ය කවදා හරි යම් ස්කන්ධයක් නිරුද්ධ වෙන්න නම් නිරුද්ධ වෙන්න කලින් කුමක් විය යුතුද? තිබිය යුතුයි. එතකොට දැන් තිබුණාද අසඤ්ඤ සත්‍යයේ වේදනා ස්කන්ධයක්? නෑ තිබුණ නැහැ. එහෙමනම් නිරුද්ධ වෙන්න පුළුවන්ද? බැහැ. ඔව් නිරුද්ධ වෙන්න බෑනේ තිබුණ හැම වෙලාවෙම හොඳට හිතන්න ඕනේ. දැන් අපි ගොඩාක් කරන හින්දා විශේෂයෙන්ම හිතන්න ඕනේ. හොඳයි. නිරීක්ෂණය කරගෙන යන්න. ඊට පස්සේ පංචවෝකාර තත්ත්ව රූපස්කන්ධ උපජ්ජති. පංචවෝකාරේ රූපස්කන්ධ උපජ්ජති වේදනාස්කන්ධ නිරුද්ධති. මට මේ ටික තමයි ආවේ උඩ ටික හරියට ආවේ නෑ. මෙන්න මේ ටික තමයි පංචවෝකාර තත්ත්ව රූපස්කන්ධ උපජ්ජති වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. පංචවෝකාර රූපස්කන්ධය උපදුනා එම භූමියේ දැන් මේ භූමියේ එතකොට එතන අපි ගන්නකොට සම්නිපාණයට ගත්තේ නිරුද්ධිතාත් ඒක කියලා නිරුද්ධිත. අය කියන්නේ මට ඔහොම මම හිතුවේ මෙහෙමයි රත්නායක මහත්තයා. මං හිතුවේ යම් තැනක රූපස්කන්ධයේ ඉපදුනා නම් නෑ මේ වර්තමානයේ උප්පජ්ජති වර්ණානි ඉපදෙනවා නම් එතන අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවද කියලානේ අහන්නේ. ඉතින් නිරුද්ධ වෙලා තියෙනවන්නේ නේ. කොතනද හැමතැනම? නෑ ඉතින් රූපස්කන්ධයේ ඉපදිච්ච හැමතැනකම වෙන්නේ නෑනේ නේ. ඒකනේ වෙනස. දැන් අන්න ඒකයි දැන් ඔය හිතනකොට සන්නිට්ඨානයට ගැළපෙන්නේ මොනවද කියන එක තමයි ඉස්සල්ලාම හිතන්න ඕනේ. සංසය ගැන හිතන්න එපා වැඩිපුර. දැනට යත්ත කියනකොට විශේෂයෙන්ම ඕකාසයවලදී විශේෂයෙන්ම හොයන්න කොහෙද මේක සිද්ධ වෙන්නේ? යත්ත රූපස්කන්ධ උපජ්ජ යම් තැනක රූපස්කන්ධය උපදීද වර්තමානයේ. කොහෙද උපදින්නේ? එක්කෝ අසඤ්ඤ සත්‍ය වෙන්න ඕනේ එක්කෝ පංචවෝකාරය වෙන්න ඕනේ. නේද? අරූපේ උපදින්නේ නැහැ රූපස්කන්ධයක්. එහෙමනම් අපිට උත්තර දෙකක් එනවා. අසඤ්ඤ සත්‍යයයි පංචවෝකාරය. දැන් බලනවා සංසය. සංසය කියන්නේ තත්ත්ව වේදනාස්කන්ධෝ නිරුද්ධිතාදි. අපි ඉස්සල්ලාම ගන්නවා අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය රූපස්කන්ධය උපදිනවා කියලා ගත්තානේ. ඒකෙදී ඒ භූමියේ අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණාද කියලා බලනවා. අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණේ නැහැ. ඒකට තමයි හේතුව තමයි එතන නාමස්කන්ධ කිසිවක් හටගන්නේ නැහැ. හටගන්න නැත්තම් නිරුද්ධ වෙන්නේ නැහැ. මේක ඔළුවේ කොටා ගන්න හොද්දටම කොටා ගන්න. යමක් හටගන්නේ නැත්තම් උපදින්නේ නැත්තම් නිරුද්ධ වෙන්න විදිහක් නැහැ. uppajjitva nirucchanti. ඒ කියනවා නේද? ඒකින්ද උපදින්න ඕනේ නිරුද්ධ වෙන්න. එහෙමනම් වේදනාස්කන්ධයක් අසඤ්ඤ සත්‍යයේ නිරුද්ධ වෙනවා කියන එක මම කැමති නැහැ ඊට පස්සේ අහන්න.
අසංඤ සත්‍ය වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා කියලා අහන්න කැමති නැහැ. මොකද ඒකත් අපි දැන් දැනගන්න ඕනේ. අසංඤ සත්‍ය වේදනාව හටගන්න නැත්තම් නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට ඔන්න දැන් අපි එක තැනක් හම්බුණා රූපස්කන්ධයේ උපදින ඒ අසංඤ සත්‍ය. හැබැයි එතන වේදනාස්කන්ධයේ අතීතේ නිරුද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ සංසයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක කලින් කියන්න ඕනේ. ඉස්සෙල්ලා කියන්න ඕනේ. ඊළඟට පංචභෝකාරය ගත්තාම එතන රූපස්කන්ධයේ උපදිනවා. ඒ වගේම එතන අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. දැන් එතන කලින් මැරිච්ච අයගේ නිරුද්ධ වුණානේ. භූමියේ නේද? භූමියේ උපදින කට්ටියගේ උපදිනවා රූපස්කන්ධ. ඒ භූමියේ චුත වෙච්ච කට්ටියගේ අතීතයේ නිරුද්ධ වුණා. එහෙමනම් අපි කියනවා එතන ඇත්තටම අපි පුද්ගලයෙක් සලකන්නේ ඒ භූමියේ ඉපදින නැති වෙන බව විතරයි අපි සලකන්නේ. එතකොට අපි අසඤ්ඤ සත්‍යේ තත්ත රූපස්කන්ධ උප්පජ්ජති නොච තත්ත වේදනාස්කන්ධෝ නිරුච්චිත්ත ඊළඟට පංචවෝකාරයේ තත්ත රූපස්කන්ධෝච උප්පජ්ජති වේදනාස්කන්ධෝච නිරුච්චිත්ත කියලා උත්තරේ ලැබෙනවා. බොහොම හොඳයි ඒක. විසඳලා තියෙන විදිහ. thank you හොඳයි ඊළඟ එකක් කියන්න. කාට හරි යමුම. මමද ශ්‍රීමති මහත්මිය. එතකොට ඒකේ පටිලෝම පුච්චාව ඕකාසවාරයේ යත්තවාපන වේදනාස්කන්ධෝ නිරුජ්ජිත තත් රූපස්කන්ධෝ උප්පජ්ජති. එතකොට අතීතයේ එම තන වේදනාස්කන්ධේ නිරුද්ධ වී නම් එතන රූපස්කන්ධේ උපදුනාද? උපදීද? නේ? එතකොට මේක අතීතනේ දෙකම වාරේ. අතීත පච්චුප්පන්න මේක දෙවනි මේක වැරදි නේද? වැරදි තත්ත රූපස්කන්ධෝ උප්පජ්ජති එන්න ඕනේ නේද? උප්පජ්ජතිති. හදන්නේ ඒක නේද? උප්පජ්ජතිති. මිත උපජ්ජති නේ ඕ වැරදිලා හැබැයි මේ හරි උපජ්ජතිති. එහෙනම් මෙතන වැරදි ලියලා තියෙනවානේ. ඔව් ඒක තමයි. වැරදි කියන්නේ. මෙතන හරිනේ යත්තවාපන වේදනාස්කන්ධෝ නිරුද්ධිත කියන එක. නෑ, ඒක අහන්නේ වර්තමානයේ. හැබැයි මම වචන කියවලා බලන්නකෝ ඒක හදමු පස්සේ. ඔය තායන්න ඩිලීට් කරන්න. ඔව් සමාවෙන්න. හරි. දැන් වර්තමානයේ වුණා. අල්ලා එකෙත් වෙනස් කරන්න. එතනත් අර අල්තයන් බැඳී අකුරු දෙක අයින් කරන්න. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ පල්ලෙහා එකනේ පටලෝම් පුච්චා. පටලෝම් පුච්චාව තමයි කරන්න තියෙන්නේ. කොහොමද අපි කරන්නේ? අපි යමු කාට හරි. හේමන්ත මහත්මිය ඉන්නවද? ඉන්නවා. එහෙනම් ඔබතුමී විස්තර කරන්නකෝ. යත්තවාපන වේදනාස්කන්ධෝ නිරුච්චිත්ත. ඒ තේරුමක් කියලා. යම් තැනක වේදනාස්කන්ධයේ නිරුද්ධ වුනිද නිරුද්ධ වන්නේද වර්තමානයේ අතීතයේ නිරුද්ධ වුනිද එතන රූපස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වුණාද කියලා අහන්නේ. වේද නිරුද්ධ වේද වර්තමාන. වේද. යම් තැනක යලි යම් තැනක වේදනාස්කන්ධයේ අතීතයේ නිරුද්ධ වීද එතන රූපස්කන්ධයේ වර්තමානයේ උපදීද කියලා අහන්න. උපදීද. එතකොට සන්නිට්ඨානයට අයිති භූමි මොනවද? අරූපයයි පංචවෝකාරයයි තමයි අයිති වෙන්නේ. හරි. එතකොට අරූපේ කලින් ගත්තොත් ඔව් අරූපේ ගත්තොත් අරූපයේ වේදනාස්කන්ධය නිරුද්ධ වුණා රූපස්කන්ධය ඉපදුනේ නැහැ. ඉපදෙන්නේ නැහැ. වර්තමාන. හරි. ඊට පස්සේ අරූපේ තත් වේදනාස්කන්ධෝ නිරුද්ධිත නොච තත් රූපස්කන්ධෝ උපජ්ජති. හරි. ඊපස්සේ පංචවෝකාරේ තත් වේදනාස්කන්ධෝච නිරුද්ධිත රූපස්කන්ධෝච උපජ්ජති. කොහොම හොඳ. පංචවෝකාරී වේදනාස්කන්ධයත්
රූපස්කන්ධය දෙකම වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා රූපස්කන්ධය උපදිනවා. නිරුද්ධ වුණා රූපස්කන්ධය උපදිනවා. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක හැමෝටම තේරුණාද? ප්‍රශ්න තියෙනවද? අහමද ශ්‍රීමති මහත්මිය? නීත මහත්මිය ඉන්නවද? ඔව් ශ්‍රීමති මහත්මිය. නීත මහත්මියත් අපිට ඒක පැහැදිලි කරලා දෙන්න මෙහෙමයි අරන් තියෙන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. යත්තවාපන වේදනා කන්දෝ නිරුච්චිත තත්ත රූපක්ඛන්தோ uppajjati. එතකොට යම් තැනක යලි වේදනා ස්කන්ධය අතීතයේ නිරුද්ධ වී නම් එතන රූපස්කන්ධය දැන් වර්තමානයේ උපදීද. එතකොට දැන් දෙකක් තියෙනවානේ පංචවෝකාරයේ අරූපේ. එතකොට තමයි වේදනා ස්කන්ධය නැති වෙන්නේ. ඒ වුණාට අරූපයේ රූපේ සම්පත තියෙන අරූපේ තත්ත්ව වේදනා ස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒ නොච තත්ත්ව රූපස්කන්ධෝ uppajjati. එතන රූපස්කන්ධයක් උපදින්නේ නැති නිසා ඒක ඉස්සෙල්ලා ලියනවා. ඊට පස්සේ ලියනවා ඉතින් පංචෝකාරයේ තත්ත්ව වේදනා ස්කන්ධෝ ච නිරුද්ධිත රූපස්කන්ධෝ ච uppajjati. දැන් වර්තමානයේ uppajjati. එච්චරයි. හරි නේද? හරි නේද? හරි නේද? ඔව් ඔව්. අපි මේකට කාටද යමු මේකේ මේක ටිකක් පහසුයි වගේ නේ. මේක ටිකක් පහසුයි වගේ නේද මේ දෙකම? ඕකාස වාරයේ. බලන්න ජයන්ත මහත්තයා හරියටම ලියලා තියෙනවා. මොකද වේදනා සංඥා කියනේම නාම ධර්මනේ. ඒවා එක තැනක යම්කිසි නාම ධර්මයක් ඉපදෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ තැන අනිත් නාම ධර්මයක් ඉපදෙනවා. ඒ කියන්නේ සංඥා වේදනා මම කිව්වේ අර මේ මොකක්ද අර වර්තමාන කාලේ ඉස්සෙල්ලා වැරදිච්ච එක මේකේ හරි වගේ නේද? මේක පච්චුප්පන්න අතීත නේද? පච්චුප්පන්න අතීතනේ මේක පච්චුප්පන්න අතීත. ඒතර මේක මෙතෙන්ට ආව මේක මෙතෙන්ට ගියා හරිනේ? හරි. ඔව්. මේක පැහැදිලිද හැමෝටම? යත්ත වේදනාස්කන්ධ uppajjati යම් තැනක වේදනාස්කන්ධේ උපදීද එතන සංඥාස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණාද කියලා අහන්නේ. එතකොට යත්ත ඒ භූමිය කියනකොට සංඥා වේදනාස්කන්ධයේ දැන් උපදින භූමියක් නම් ඒකත් එක්කම අනිත් ස්කන්ධ ටිකත් ඒ වෙලාවෙම උපදිනවා. ඒ වගේම දැන් අතීතයේ ගත්තාම ඒ භූමිය එතකොට ඒ භූමියක් වුණොත් ඒවා වෙනස් වෙන්නේ නැහැ උපදින ස්කන්ධවල වෙනස් වීම වෙන්නේ නැහැ. දැන් උපදින ස්කන්ධමයි අතීතයේත් උපදින්නේ නේ මේ භූමිය ගත්තාම. දැන් උපදින ස්කන්ධමයි අනාගතයේ උපදින්නේ. ඒක නිසා දැන් වේදනා ස්කන්ධයේ දැන් උපදින භූමියේ අනිවාර්යයෙන්ම අතීතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අතීතයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අතීතයේ සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. ඉතින් කෙටියෙන් ගත්තාම නාම ධර්මවල ඒ එක හා සමාන විදිහට යන ගතියක් තියෙනවා. එක නාම ධර්මයක් ඉපදෙන තැනක අනිත් නාම ධර්මත් ඉපදුනා, නිරුද්ධ වුණා, අනාගතයේදී ඉපදෙනවා, අනාගතයෙන් නිරුද්ධ වෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඒකින්ද මේ දෙකටම ලැබෙන්නේ ආමන්තා කියන උත්තරේ. ඉපදිනොත් නිරුද්ධ වෙනවා කියලා හිතුවත් කමන්නේ නේද? කියන්න ආපහු නිත මහත්මයා. ඉපදුනොත් නිරුද්ධ වෙනවා කියන එක. එහෙම. ඔව් දැන් මෙතනදී හැබැයි මේ එකම දේ ගැන නේ අහන්නේ. යත්ත වේදනාස්කන්ධ uppajjati තත්ත සංඥාස්කන්ධ නිරුද්ධිතාති කියලා අහන්නේ. දැන් එක ස්කන්ධයක් උපදිනවා අනිත් නාමස්කන්ධය අතීතේ නිරුද්ධ වුණාද කියලා අහන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ එක නාමස්කන්ධයක් උපදින භූමියක අනිත් නාමස්කන්ධ සියල්ලම ඇති උපදිනවා. ඒ වගේම අතීතයේත් ඉපදුනා අතීතයේත් නිරුද්ධ වුණා අනාගතයේත් උපදිනවා අනාගතයේත් නිරුද්ධ වෙනවා ඒ ස්කන්ධ ටිකම. එහෙමනම් අපිට වේදනා ස්කන්ධයේ දැන් උපදින භූමියේ අතීතයේ සංඥා ස්කන්ධ ඉපදිලා නිරුද්ධ වුණා. නේද? ඔව්. ඒ විදිහට ගන්න වෙනවා. හරි. මේක පහසුයි මම හිතා ගන්න පුළුවන්.
හරි. ඊළඟ එක පුද්ගලෝකාසයක තමයි ටිකක් හිතලා ගන්න වෙන්නේ නේද? එතකොට මෙතන තියෙනවා යස්ස යත්ත රූපක්ඛන්ධ උප්පජ්ජති. තස්ස තත්ත වේදනාඛන්ධෝ නිරුච්චිත්තාති. එතකොට කාන්තියක්ක කියන්නකෝ බලන්න මේකේ මොකද්ද පුච්චාව කියලා? කාන්තියක්ක ඉන්නවද? ඉන්නවනේ. මේකෙත් අර මං ලියලා තියෙන හැටි වැරදි වෙන්නේ නැති එකතු කරලා නැති වගේ මං අර වෙන වෙනම අරන්නේ ලිව්වේ. දැන් එකතු කරන්නකෝ. දැන් ඔන්න මම ගත්ත විදිහ හරියට දාන්නේ කාන්ති මහත්මිය කරහම මම එකතු කරනවා. කාන්ති මහත්මිය කියලා දෙයිනේ හරි විදිහ. කාන්ති මහත්මිය ඉන්නවද? මම දැන් මියුට් වෙලා ඒක මයික් එක මියුට් කරලා තිබිලා තියෙනවා. හරි. කිව්වේ කරුණේ. දැන් මම නෑ යමකේ මේකේ තියලා තියෙනනේ ලක්ෂ්මී මහත්මිය කියන්න ඕනේ නෑ හරිද කියලා බලන්න. හරි ස්කන්ධ වාරයේ ප්‍රවෘත්ති මහ වාරයේ උපාද නිරෝධ වාරයේ පච්චුප්පන්න අතීත වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී හරිනේ අනුලෝම පුච්චාව පුජ්‍ය ලෝකාස වාරය කියන්නේ සම්නිත්‍රාණේ සංසය කියලා. එතකොට සම්නිත්‍රාණයේ තියෙන යස්ස යත්ත රූපස්කන්ධෝ උප්පජ්ජති යමකුට යම් තැනක රූපස්කන්ධයේ වර්තමානීය උපදීනං තස්ස තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්ථාති ඕහත එතන අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ උනිද කියලා අහන්නේ කියලා එහෙම සංසයෙන් අහන්නේ. එතකොට ඉස්සෙල්ලාම සංසයට මේ යස් රූපස්කන්ධයේ උපදින තැන් වලට හම්බ වෙනවා හැබැයි පංචවෝකාරයේත් උපදිනවා ආසඤ්ඤ සත්‍යෙත් උපදිනවා. නමුත් ආසඤ්ඤ සත්‍ය ගැලපෙන්නේ නැහැ. තස්ස තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත්තාති කියන තැන ආසඤ්ඤ සත්‍ය වේදනාස්කන්ධේ නැති නිසා. හැබැයි අසඤ්ඤ සත්‍යෙත් කාටද රූපස්කන්ධය උපදින්නේ? දැන් යස්ස කියලා තියෙන එක. අසඤ්ඤ සත්‍යේ කාටද? සත්‍යේ උපජ්ජන්තාන. හරි. කෙනෙකුට අසඤ්ඤ සත්‍යේ උපදින කෙනෙකුට තමයි වර්තමානයේ වේදනාස්කන්ධය නෑ රූපස්කන්ධය උපදින්නේ නේද? අපි සම්නිට්ඨානෙ ඉස්සල ගන්න. එයාට කොහොමත් වේදනාස්කන්ධය නෑනේ. මේ එතකොට මෙතන මේ දැන් ලක්ෂ්මී මහත්මිය ලියපු එකේ මට තේරෙන්නේ නෑ ඇත්තටම මේ ලක්ෂ්මී මහත්මිය හොඳට ලියලා තියෙන සුද්ධාවාසං උප්පජ්ජන්තානං කියලා ගත්තාම එතන කොහොමද ශ්‍රීමති මහත්මිය අපි ඉගෙන ගත්ත කාන්ති මහත්මියට මම දන්නේ මට මතක විදිහට සුද්ධාවාස එක සැරයක්නේ උපදින්නේ. ඒතකොට එතන නිරුද්ධ වුනේ නැහැ කියලා ගන්න පුළුවන් කියලා අතීතයේ තැන නිසා ඒකයි මම එතන ගත්තේ. ඒක එතන ගැලපෙන්නේ නැහැ කියලා සංශයට. ඒක මට ඔළුවට ආවේ නැහැ. මට අර දෙක විතරයි ඔළුවට ආවිල්ලා තිබුණේ. සුද්ධාවාසේ ඉපදිස්ස සුද්ධාවාසේ යම් උපදෙන උනටයි එතකොට අසඤ්ඤ සත්‍යේ උපදින උනටයි ඔවුන්ට එතන රූපස්කන්ධය උප්පජ්ජති කියලා ඔයා දාලා තියෙන. හරි. එතකොට නෝච තේසං තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත. ඒ කියන්නේ එතන අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ නැහැ. ඒක එහෙම හිතුවාම හරි ඒක. ඊට පස්සේ අනිත් ටික තමයි පංචවෝකාරේ නම් උප්පජ්ජන්තානං තේසං තත්ත රූපස්කන්ධෝ උප්පජ්ජති වේදනාස්කන්ධෝච නිරුද්ධිත. හරි මට සුද්ධාවාසික නම් ඔළුවට ආවේ නෑ ඇත්තටම ඒක මට මතක නැහැ. ඒ කියන්නේ එතන නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියනවනේ එක සැරයක් නේ උපදිනවා කියලා තියෙනවා. මට අර දෙක විතරයි ඇත්තටම මම බැලුවා හවසේ මට ආවේ අර දෙක විතරයි ඒ කෑල්ල විතරක් මට ආවේ නෑ ඇත්තටම මේ ලක්ෂ්මී මහත්මිය. ඔයා ඒකේ මතක් කරාම තමයි මට දැන් මතක් වුනේ මෙහෙම එකක් අපි කලින් උගෙනගෙන තියෙනවා නේද කියලා. දැන් ජයන්ත මහත්තයා මෙතන මම කොහොමද කරන්න ඕනේ සුද්ධාවාසං අසඤ්ඤ සත්නම් කියන එක එකට ගන්නවද උප්පජ්ජන්තානම් කපලා? ඔව්. මෙහෙම? හරි. මෙහෙම හරියද? ඒ කියන්නේ එතකොට දෙකම එකයිනේ දෙකේම උප්පජ්ජන්තා. ඔව්.
තේසත්තත්ත රූපස්කන්ධ උප්පජ්ජති කියලා ගත්තාම හරි නේද? ඒ ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එක මේක බෙදලා එන ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එක මම දාලා තියෙන්නේ. මේක හැමෝටම තේරුණා නේද? ඒක ඇයි සුද්ධාවාසිය ගත්ත කියන එක තේරුණාද හැමෝටම? මට නම් තේරුණා. මම ඒක අනිත් අය තේරුණ නැත්නම් අහන්න. තේරුණ නැත්නම් අහන්න ආයෙ වෙන තැනක් නෑ අහන්න. දැන් ඇහුවොත් තමයි. විජිත මහත්මිය කතා කරන්න ඔබතුමියට පේනවනේ. විජිත මහත්මිය. මට තේරුන්නේ නෑ ඒක. එහෙනම් මම එක්ස්ප්ලেইন කරන්නද මට තේරුණ විදියට? විජිත මහත්මියට පේන්නේ නැහැ කියලාද කිව්වේ? තේරෙන්නේ නැහැ කියලා කිව්වේ. කියලා දෙන්න. තේරෙන්නේ නැහැ. කියන්න. ඒක පැහැදිලි කරන්න. කාන්ති මහත්මිය පැහැදිලි කරන්න. ඒ කියන්නේ විජිත මහත්මිය මෙතන සම්නිට්ඨාණයෙන් අහන්නේ යස්ස යත්ත රූපස්කන්ධ උප්පජ්ජති කියලා. එතකොට රූපස්කන්ධයේ උපදින්නේ පංචවෝකාරයේ අසඤ්ඤ සත්වයේ විතරයි. එතකොට අපිට උපදිනායට විතරයි. උපදිනායට විතරයි රූපය ලැබෙන්නේ. ඒක එතන විතරයි එතන උපදින කෙනෙකුට තමයි රූපය ලැබෙන්නේ. ඊට පස්සේ මේකේ සංශයෙන් අහන්නේ තස්ස තත්ත ඕහට එතන වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණාද කියලා තමයි අහන්නේ. මෙතෙන්දී මෙන්න මේතන ගන්න නිසා දැන් අපිට එකපාරටම ඔළුවට ආවෙන්නේ පංචවෝකාරයේ අසඤ්ඤ සත්‍යය විතරයිනේ. එතකොට පංචවෝකාරයේ කාර්ය උපජ්ජන්තානං මේ තේසන්තත්ත රූපක්ඛන්ධෝත උපජ්ජති. ඒක අපිට කෙලින්ම එනවා. ඒකේ අනිත් එක වේදනාස්කන්ධයත් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා කියලා අපි දන්නවා. මෙතෙන්දි සුද්ධාවාසි ගත්තේ දැන් අපිට සංසයට නොගැලපෙන එකකින්ද මේක ඉස්සෙල්ලා ලියලා තියෙන්නේ අපි අසඤ්ඤ සත්තං කියලා අරන් තින්නේ අසඤ්ඤ සත්‍යයේ වේදනාස්කන්ධයක් අතීතයේ නිරුද්ධ වුණේ නැහැ. ඒ නිසා තමයි මේ මුලින්ම අසඤ්ඤ සත්‍යය අරන් තියෙන්නේ. සුද්ධාවාසය අරන් තියෙන්නේ සුද්ධාවාසය කියන තැන ඒවයි එකම පාරක් නිසා උපදින්නේ අපිට එතන අතීතයේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වුණා කියලා ගන්න බෑ. ඒ නිසා තමයි මෙතන සුද්ධාවාසය මෙතනට ඇතුළත් උනේ. තේරුණාද විත්තු මහත්තයා? මට එහෙම තමයි තේරුම් කරන්න පුළුවන්. ඔව් විජිත මහත්මිය මයික් එක මියුට් කරලා කතා කරන්න. මයික් එක අන්මියුට් කරලා sorry. තාමත් අන්මියුට් කරලාමයි තියෙන්නේ. හරි මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හොඳයි අපි එහෙනම් ඉදිරියට යමු. අන්න මේක බලන්න. අපි කාටද ඒකට යමු. කාන්තියක් මේකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක ඒකේ පටිලෝම පුච්චාව නේද? ඒ කියන්නේ අර මේ ජයන්ත මහත්තයා මේක හදන්න වෙයි මං හිතන්නේ මටත් හරියම බයයි. කියන්නකෝ බලන්න. බලමු. ඒ කියන්නේ යම් තැනක යම් කෙනෙකුට වේදනාස්කන්ධය නිරුද්ධ කියන්නේ අතීතයේ නිරුද්ධ වුණා නම් යම් කෙනෙකුට යම් තැනක වනාහි අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වුණා නම් ඕහට එතන රූපස්කන්ධයේ වර්තමානයේ ඉපදෙනවද කියලා අහන්නේ මේකේ සංසයෙන් අහන්නේ. එතකොට අපි ගන්නවන වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න නම් වේදනාස්කන්ධය තියෙන්න ඕන තැන. එතකොට පංචවෝකාරයේ තියෙනවා වේදනාස්කන්ධය. අරූපේ තියෙනවා වේදනාස්කන්ධය. එතකොට කෙලින්ම අපිට මේ දෙක එතෙන්දී හිතන්න පුළුවන් මේ සම්නිට්ඨාණයට ගන්න පුළුවන් පුජ්‍යලිය තැනයි පුජ්‍යලියයි තමයි එතන. එතකොට ඒ දෙගොල්ල ගත්තාම පංචවෝකාරී උපජ්ජන්තානං උපදින වෙනටයි එතන ඒ කට්ටියට උපදින කට්ටියට වේදනාස්කන්ධයේ අතීතයේ නිරුද්ධ වෙලා තියෙනවා රූපස්කන්ධයත් වර්තමානයේ උපදිනවා. ඒ දෙකම ගන්න පුළුවන් සම්නිට්ඨානය ගැන හිතලා. සංශය ගැන බැලුවාම තස්ස තත්ත රූපස්කන්ධ උප්පජ්ජති. එතකොට මෙතන අපි ගත්තට වේදනාවෙන් හින්දා අරූපය රූපස්කන්ධය නෑනේ අරූපේ. ඒක නිසා අපිට මේ සංශයට ගැලපෙන්නේ අරූපය. ඒ නිසා අපිට ගන්න වෙනවා දැන් පංචවෝකාරයෙන් කවුරු හරි පරිනිබ්බාණයන් වෙන පිරිනිවනපත් වුණා නම් එයාට මේ පිරිනිවන් පෑවනම් එයාට අතීතයේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වුණා කියලා මේකේ තියෙන විදිහට උත්තරේ හොයන්න එපා. හරියට නිවැරදි උත්තරේ හොයන්න සම්නිට්ඨාණයට අයිති වෙන්නේ කවුද කියලා බලන්නකෝ ඉස්සල්ලා.
යස්සවාපන යත්ත වේදනාඛන්தோ නිරුච්චිත්ත. හරි? ඒකට කියනවා පංචවෝකාරය වේදනාඛන්දේ නිරුද්ධ වුණේ පංචවෝකාරයේ උපදින වුණට තයි එයාට අතීතයේ වේදනාස්කන්ධයත් නිරුද්ධ වුණා. රූපස්කන්ධයත් ඉපදුණා වර්තමානයේ. ඒක තමයි සම්නිට්ඨානියට ගැලපෙන දෙක. ඊළඟට සම්නිට්ඨානියට ගැලපෙනවා අරූපේ යම් කෙනෙක් දැන් අපි අතන ගත්තනේ පංචවෝකාරී අරූපේ අරූපතලයේ චුත වෙන එක්කෙනාටත් පංචවෝකාරී පිරිනිවෙන එක්කෙනාටත් එතන වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ වුණා. ඒ වුණාට එතන ඒ කට්ටියට මේ රූපස්කන්ධයක් දැන් වර්තමානයේ උපදින්න බෑ පංචවෝකාරයෙන් පිරිනිවන් පාප කෙනෙකුටයි අරූපයෙන් චුත වෙන කෙනාටයි අරූපාණං චවන්තාණං කියලා තියෙන. ඒතර අරූපයේ උපදින නෑ මේක කාන්ති මහත්තයා මම හිතන්නේ මේක පොඩ වැරදි මං හිතන්නේ. ඔයා හරියට කියන්න. මං හිතන්නේ මේකේ පොඩි වැරද්දක් ආනං කියලා හදන ලක්ෂ්මී මහත්මිය. පංචවෝකාර මෙහෙමයි පොඩ්ඩකින්ද මෙතන අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි හිතුවා මම ඊට වඩා පොඩ්ඩක් වෙනස් මේක දකිනවා. දැන් යස්සවාපන යත්ත වේදනාඛන්தோ නිරුච්චිත කියනකොටම අර කාන්ති මහත්මිය කිව්වා වගේ මේ යත්ත කියලා තියෙනවානේ. එතකොට භූමිය මෙතනදී වැදගත් වෙනවා. එහෙමනම් අපිට ගන්න වෙන්නේ පංචවෝකාරය චතුවෝකාරය කියන එක තමයි ගන්න වෙන්නේ. හරි? දැන් ඒ දෙකේම චුත වෙන අය ගන්නකො. ඒ තැන් දෙකේම චුත වෙන අය. ඔව්. ගත්තොත් මොකද වෙන්නේ? චුත වෙනවා නිරුද්ධ වෙනවා. පංචවෝකාරයේ වේදනාස්කන්ධ චුත වෙන අයට ඒ තැන් දෙකේම අතීතයේ චුත වෙන අය ගත්තොත් අතීතයේ චුත වෙන අය නෙවෙයි දැන් අතීතයේ නිරුද්ධ වෙලා තියෙනවා කියලා ගන්න ඕනේ. අතීතයේ නිරුද්ධ වෙලා තියෙනවා. හරි? ඒ දෙගොල්ලන්ටම දැන් රූපස්කන්ධයක් උපදිනවද? නෑ. හරි? උපදින්නේ පංචවෝකාරයේ විතර. හරි. එතකොට ඊළඟට බලන්න. පංචවෝකාරයේ ඉපදින කට්ටිය බලන්න. පංචවෝකාරයේ ඉපදින්නේ පංචවෝකාරයෙන් පිරිනිවෙච්ච කෙනෙක් ඉපදින්නේ නෑනේ. ආය මේ පිරිනිවෙන කතාවක් කියන්න එපා. පංචවෝකාරයේ ඉපදින අය ගැන. ඉපදින කට්ටියට කියන්න පුළුවන් නිරුද්ධ වෙලා නෑ ඒ කියන්නේ යස්සාපර වේද නිරුද්ධිත. පංචවෝකාරී ඉපදෙන කට්ටියට අතීතයේ ඒ වෙලාවේ නිරුද්ධ වෙලා නැහැ කියලා ගන්න පුළුවන් උපදින නිසා. මොකද මේ අතීතය ගැන කතා කරන්නේ. අහන්නේ අතීතේ නිරුද්ධ වෙලා තියෙනවනේ. පංචවෝකාරී ඉපදින කෙනෙක්. පංචවෝකාරී උපදින අයට අතීතයේ වේදනාස්කන්ධ එතන නිරුද්ධ වෙලා තියෙනවා. හරි. ඒ අයට රූපස්කන්ධය උපදිනවා. ඒ කියන්නේ පංචවෝකාරයේ උපදින කට්ටිය තමයි එතකොට මේ සම්නිට්ඨානයට ගැලපෙනවා. ඒ වගේම සංසයටත් ගැලපෙනවා. ඔව්. ඒක හරිනේ ලක්ෂ්මී මහත්මිය ලියලා තියෙන යටින් ඒක හරි. ඒක තමයි. ඒක හරි. නෑ මුල එක වැරදි. යටින් ලියලා තියෙන කැලල හරි. මුල එක වැරදි. පංචවෝකාරං uppajjantānaṁ තේසං තත්ත්ව වේදනාඛන්தோච නිරුච්චිත්ත රූපඛන්தோච uppajjati ඡයන්නක් එන්නෝනේ. හරි. එතකොට ඒක හරි. නමුත් උඩ කැලල බැලුවොත් අපිට පොඩ්ඩක් හදා ගන්න වෙනවා. ඒක තමයි ඒක පොඩ්ඩක් කියලා දෙන්න ජයන්ත මහත්තයා. දැන් මෙතන අපිට දෙගොල්ලම මේ පරිනිර්වාණම් කියලා ගන්න පුළුවන්ද චවන්ත? ඇයි පරිනිර්වාණ ගන්නෙ ඇයි? දැන් මම කියන්නේ පංචවෝකාරයෙන් පිරිනිවෙන කට්ටියටත් නෑ පිරිනිවෙන කට්ටිය ගන්න එපා. චුත වෙන කට්ටියම ඇති. පංචවෝකාරා අරූපා. අරූපා චමන්තාන තේසං තත්ත වේදනාඛන්தோ නිරුච්චිත්ත නොච තේසං තත්ත රූපඛන්தோ uppajjati. හරි නේද? පරිනිර්වාණ කට්ටිය ගන්න එතෙන්ට ඕනේ නෑනේ අතීතේ. ඒ චවන්තානං කියනකොට ඒ ඔතන ඉන්න ඕනේ. ඔතන තියෙනවා. ඔව්. හරි. චවන්තානං ඉන්නවා.
චවන්තාන කියනකොට පරිනිබ්බන්තාන හම්බ වෙනවා. හැබැයි විශේෂයෙන් අපි පරිනිබ්බන්තාන කියලා ගන්නේ අනාගතයේ ස්කන්ධ ගැන කතා කරනකොට තමයි අපි පරිනිබ්බන්තාන කියලා ගන්නේ. අන්න ඒක මතක ගන්න. ඔව්. මට දැන් මතක් වුණා. තා මේකට අමතරව මොකුත් තියෙනවා මේ මට හිතෙච්ච ටික විතරයි මම කිව්වේ අනිත් අයට වෙනවත් දැන් පේනවා නම් පොඩ්ඩක් මතක් කරන්න. ශ්‍රීමති මහත්මිය මොකද කියන්නේ? නෑ වෙන ගන්න එකක් නෑනේ දැන් සුද්ධාවාස ගන්න බෑ. ඊළඟට අසඤ්ඤ සත්ත්‍ය ගන්න බෑ. ඒක ඔය දෙක තමයි තියෙන්නේ. ඔය දෙක තමයි තියෙන්නේ නේද? හරි. චන්ද්‍රිකා මහත්මිය ලිව්වද මේක? ඒකේ මං හැදපු එක හරි. හොඳයිනේ. very good. ඊළඟට අපිට තියෙන්නේ හැබැයි කලින් මේ සුද්ධාවාසි මම අම්මේ නෑ. අද ඒකත් හටත් අමතක වුණා. ඔව් ඒක හරි ට්‍රිකි තැනක්. ඒක හොඳයි මේ සුද්ධාවාසි අමතක වුණා. ඊටු ටික හරි. ඉතුරු ඒක හරි. ඒක වුණා ශ්‍රී චන්ද්‍රිකා මහත්මිය. ඒ ගැන හිතුනේම නෑ මට. මමත් හිතුවේ නෑ ඒක. ඊළඟට තියෙන්නේ අර මේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී මේ අනුලෝම පුච්චා. පුද්ගලෝකාසිකේ. කියනකවා. එතකොට යස්ස යත්ත වේදනාස්කන්ධෝ උපජ්ජති තස්ස තත්ත සංඥාස්කන්ධෝ නිරුජ්ජිත්තාති. අනුලෝම පුච්චාව යමෙකුට යම් තැනක වේදනාස්කන්ධයේ වර්තමානයේ උපදී නම් ඕහට එතන සංඥාස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණීද කියලා අහන්නේ. ඉතින් වේදනාස්කන්ධය සංඥාස්කන්ධ දෙකට බෙදන්න බෑනේ ඇත්තටම. ඉතින් අරූපේ ගත්තත් දෙකම උපදිනවා. පංචවෝකාරය ගත්තත් දෙකටම උපදිනවා. ඒක නිසා ඉතින් අර ආමන්තා කියන පිළිතුර තමයි හරි. එසේය කියන එක හරි එහෙනම්. ඒක හරි. පටිලෝමේ. ප්‍රතිලෝමය යස්ස වාපන යත්ත සංඥාස්කන්ධෝ නිරුජ්ජිත්ත තස්ස තත්ත වේදනාස්කන්ධෝ උප්පජ්ජ තීති. යමෙකුට යම් තැනක සංඥාස්කන්ධයේ අතීතයේ නිරුද්ධ වුණා නම් ඕහට එතන වේදනාස්කන්ධයේ වර්තමානයේ උපදිනවද කියලා අහන්නේ. එතකොට අපි මේක පොඩ්ඩක් කතා කරමු. අපි පොඩ්ඩක් කතා කරමු. කාටද කොතනද සංඥාස්කන්ධ අතීතයේ නිරුද්ධ වුනේ? පංචවෝකාරයේ නිරුද්ධ වුණා. අරූපයේ නිරුද්ධ වුණා. හරි. එතකොට ඒ අයට දැන් වේදනාස්කන්ධ උපදින්නේ කාටද නූපදින්නේ කාටද? ඒ දෙකේම වේදනාස්කන්ධය උපදිනවා. ඒ තැන් දෙකේනේ. දැන් යස්ස ගන්න එපාය. එතකොට උපදින අයට ඒ උපජ්ජන්තානම් එනවා. උපදින අයට අපි ගත්තොත් එහෙම උපදින අයට අරූපේ උපදින අයට වේදනාස්කන්ධය උපදිනවා. හරි? ඔව්. පංචවෝකාරයේ උපදින අයට වේදනාස්කන්ධය උපදිනවා. ඒ දෙගොල්ලන්ටම අතීතයේ සංඥාස්කන්ධය එතන නිරුද්ධ වෙලා තියෙනවා නේද? නිරුද්ධ වෙලා තියෙනවා. සන්නිට්ඨාණයෙන් ගත්ත කොටස් දෙකක් අපි මේ කතා කරන්නේ. තමයි අරූපේ උපදින කෙනා ගත්තත් එයාට අතීතයේ සංඥාස්කන්ධ එතන නිරුද්ධ වෙලා තියෙනවා. වෙලා තියෙනවා. ඒ වගේම පංචවෝකාරයේ ගත්තත් උපදින කෙනා ගත්තත් එයාට එතන අතීතයේ සංඥාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. හරි? ඒ දෙන්නටම දැන් මොකද වෙන්නේ? වර්තමානයේ දෙන්නටම වේදනාස්කන්ධය උපදිනවා. මොකද අපි ගත්තේ අරූපේ උපජ්ජන්තානම් පංචවෝකාරේ උපජ්ජාන. ඒ දෙන්නටම වේදනාස්කන්ධ උපදිනවා. එතකොට අපිට දැන් දෙන්නෙක් හම්බුණා සංසයට ගැලපෙන නේද? ඒ දෙන්න තමයි පල්ලෙහාට එන්න ඕනේ. ඔව්. හරි? ඊළඟට දැන් නොගැලපෙන අය හොයන්න එපා. කවුද මෙතනට නොගැලපෙන්නේ? වේදනාස්කන්ධ දැන් හටගන්නේ නැති නමුත් අතීතයේ සංඥාස්කන්ධ නිරුද්ධ වෙච්ච කට්ටිය. හොයන්න බලන්න. ඒ තැනගත්තම එන්නේ සුද්ධාවාසි විතරයි. මොකද තැනගත්ත දෙසරයක් උපදින්නේ නැති නිසා. සුද්ධාවාසයේ අතීතයේ සංඥාස්කන්ධ නිරුද්ධ වුණාද? නෑ නෑ ඒක වැරදි. නෑ වැරදි. ඇත්තද? ඇයි පොඩ්ඩක් කතා කරන්නවත් පුළුවන් එතන? අතීතයේ එතන නිරුද්ධ වෙන්න විදියක් නැහැ නේ. සුද්ධාවාසී කිසිම ස්කන්ධයක් සුද්ධාවාසයේ නිරුද්ධ වෙලා නැහැ. ඉපදිලත් නැහැ. වැරදි. ඒක වැරදි. ඔව්. වැරදි. මොකද එතෙන්ට දැන් එතකොට චතුවෝකාරම් පංචවෝකාරම් කියලා එන්නේ නෑ. ඒත් වෙන්න බෑනේ. එතන ආමන්ත්‍රණය දෙන්න ඕන. නෑ ඔතෙන්ට එනවා අරූපං චවන්තානම් පංචවෝකාරං උපජ්ජන්තානම්.
නෑ පංචවෝකාර උපජ්ජන්තාන එන්නේ කොහොමද? නෑ ඒ මං අනිත් එක කිව්වේ වැරදි මේ හරියයි සමා වෙන්න. ඒක නෙමෙයි කිව්වේ. ඒ අනිත් දැන් මෙතෙන්ට එන්න ඕනේ ආවම හරිනේ. සංඥක්ඛන්தோ නිරුජ්ජිත්. ආමන්තා නෙමෙයිද? ආමන්තාවම හරිනේ මෙතෙන්ට. ආමන්තාපොම හරි වෙන්නේ කොහොමද? ආමන්ත එන්නේ නෑ. එන්නේ දැන් හොඳයි මං කියන්නම් දෙන්නෙක්. දැන් පොඩ්ඩක් කතා කරමු. අනිත් අය කියනකො මගේත් අදහසක් තියෙනවා අනිත් අයගේත් අදහස් බලමු. අහන්න ප්‍රශ්නේ මොකද්ද? කාටද සංඥාස්කන්ධ අතීතේ නිරුද්ධ වෙච්ච කාටද දැන් වේදනාස්කන්ධ උපදින්නේ නැත්තේ? ඔව් අරූපං උපජ්ජන්තාන. උපදින්නේ ජයන්ත මහත්තයා උපජ්ජිතීති කියලා තියෙන්නේ. උපජ්ජති කියන්නේ වර්තමානයේ. වර්තමානයේ එතකොට පංචවෝකාරයනේ. අරූපේ පංචවෝකාරී උපදින්න. අසංඥ සත්‍යේ උපජ්ජන්තාන. මම හිතනවා අරුපේ පංචවෝකාරයේ පිරිනිවෙච්ච කෙනෙකුට හරි කියලා. පිරිනිවෙන අය මෙතෙන්ට එන්න ඕන කියලා. මං කියන්නේ අසංඥ සත්තානං උපජ්ජන්තාන. අසඤ්ඤ සත්තානං ගන්න පුළුවන්ද සම්නිත්‍රාණයට ගැලපෙනවද? නෑ අසංඥ සත්‍ය ඒකද ගැලපෙන්නේ. එහෙනම් ඉතින් පිරිනිවන් පානාය පිරිනිවන් පෑවනම් පංචවෝකාරයේ අරූපේ පිරිනිවෙන්න කලින් තව දෙයක් හිතන්න එපා පොඩකින්ද. පිරිනිවෙන්න කලින් තව දෙයක් හිතන්න. උපදිනවද එතන? පංචන්තාන චවන්තානං හිතන්න. චවන්තානං හිතන්න ඕන. කොතන චුත වෙන චවන්තාන? අවස්ථාවේ නේද උපදින්නේ නැත්තේ. චුත වෙන අවස්ථාවේ නේද ස්කන්ධ උපදින්නේ නැත්තේ. ඒක අවස්ථාවක් නේද? ඒ අවස්ථාවේ එකට. ඔව්. අන්න හරි. එතකොට අතීතයේ සංඥාස්කන්ධ නිරුද්ධ වෙච්ච අය ඉන්නේ කොහෙද? දැනගත්තොත් අතීතයේ යම් තැනක සංඥාස්කන්ධය අතීතයේ පංචවෝකාරී අරූපේ. පංචවෝකාරයේ අරූපේ. ඒ තැන් දෙකේ චුතවන අය ගැන බැලුවොත් මොකද වෙන්නේ? ඒගොල්ලන් ඒ අය ගැලපෙනවද සම්නිට්ඨානයට නැද්ද? පංචවෝකාරයේ අරූපේ චුතවන අය. ගැලපෙනවා. වෙනව කියන්නේ මේක අතීතයේ නිරුද්ධ වුණාද කියලානේ අහන්නේ. අතීතයේ නිරුද්ධ වුණාද කියලා අහන්නේ අතීතයේ නිරුද්ධ වුණා කියලා කියනවා. ඔව්. ඔව්. හරි. හරියට එතකොට- නිරුද්ධ වෙලා තියෙනවා. හරි. එතකොට අරූපේ පංචවෝකාරයේ චුතවන අය ගත්තොත් ඒ අයට අතීතයේ ඒ තැන්වල සංඥාස්කන්ධේ නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා. අතීත භවවලදී නිරුද්ධ වෙලා තියෙනවා නේද? ඒ අයට මේ චුත වෙන කට්ටියට වේදනාස්කන්ධයක් උපදිනවද? ඔව් එන්න පුළුවන් නේද? බෑ. ඔව්. උපදින ඒකේ උපදින හැටි උපදිනවා. නෑ පංචෝකාරයට පුළුවන්. පංචවෝකාරව ඉපදෙන අයට උපදිනවා. හොඳට ඇහුම්කන් දෙන්න. මම දන්නේ මේගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳට ඇහුම්කන් දෙන්න. ඔක්කොම කලවම් කරගෙන. ඔක්කොම කවරම් කරගෙන තියෙන්නේ. හොඳයි. යම් කෙනෙක් උපදිනවා කියනකොට ස්කන්ධ වලට මොකද වෙන්නේ එතෙන්දී? යම් කිසි ස්කන්ධයක් එතන උපදිනවද නිරුද්ධ වෙනවද? උපදින අවස්ථාව. උපදිනවා. උපදිනවා. යම් කෙනෙක් චුත වෙනකොට ඒ අවස්ථාව ගත්තාම මේ චුත වෙන්නට ස්කන්ධ උපදිනවද නිරුද්ධ වෙනවද? නිරුද්ධ. එතකොට මේ චුත වෙනකොට උපදිනවද? නෑ උද නැද්ද? උද නැද්ද? නෑ උත වෙනකොට උපදින්නේ. එහෙමනම් චුත වෙන අවස්ථාව ගත්තාම සංසයට නොගැලපෙනවා කියලා තේරෙනවද? ඔව් ඔව්. ඔව් එහෙමනම් පංචවෝකාරේමුයි අරූපේනුයි චුතවන පුද්ගලයා ගත්තොත් එයාට අතීතීය සංඥාස්කන්ධය එතන නිරුද්ධ වෙලා තියෙනවා. ඔව් නමුත් දැන් එතන මේ චුතවන පුද්ගලයාට වේදනාස්කන්ධයක් උපදිනවද? නෑ චුත වෙන පුද්ගලයාට වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැ. නේද? එහෙමනම් අපිට කියන්න වෙන්නේ මොකද්ද උතන? පංචවෝකාරා අරූපා චවන්තානං තේසං තත්ත වේදනා සංඥාඛන්தோ නිරුජ්ජිත නොච තත්තේ සන්තත්ත වේදනාඛන්தோ uppajjati. පංචවෝකාර අරූපා චවන්තාන චවන්තාන. ඒ හරි ට්‍රිකි නේද? මේක හරි අමාරු. මටත් ඒක කල්පනා වුණා. මොලේ වේසවන්න නෑ මේකයි අපි ඇත්තටම මේකේ හරි පොඩි දෙයයි තියෙන්නේ.
පොඩි දේ කියන්නේ මෙහෙමයි. අපි දැනගන්න ඕනේ ඒ භූමිය වල පහළවන ස්කන්ධ මොනවද කියන එක හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි? ඒක නම්බර් 1. හරි? මම දැන් ප්‍රශ්න අහනවා. පංචවෝකාරයේ ස්කන්ධ කීයක් තියෙනවද? 5යි. 5යි. හරි. අරූපේ ස්කන්ධ කීයක් තියෙනවද? 4යි. අක්ෂරයි. එතන නැති ස්කන්ධය මොකක්ද අරූපේ? රූපස්කන්ධය. රූපස්කන්ධය. හරි. ඊළඟට ඒකවෝකාරයේ තියෙන ස්කන්ධ මොනවද? කීයක් තියෙනවද? එකයි. ඒ මොකද්ද? රූපේ විතරයි. රූපේ විතරයි. හරි. ඊළඟ ප්‍රශ්නය. උපදිනකොට ස්කන්ධ ඇති වෙනවද නිරුද්ධ වෙනවද? ඇති වෙනවා. ඇති වෙනවා. චුත වෙනකොට ස්කන්ධ ඇති වෙනවද නිරුද්ධ වෙනවද? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඔන්න ওই ටික මූලිකවම දැනගන්න ඕනේ. ඔක හරිම සිම්පල් නේ. හරි? ওই ටික දැනගන්නම ඕනේ. ඕක දැනගත්තම පහසුයි. දැන් මෙතනදී වේදනාඛන්ද උප්පජ්ජති කියලා තියෙනකොට අපි දන්නවා එහෙමනම් ඒ උප්පජ්ජති කියන එකට ගැලපෙන්නේ උපදින කෙනෙක් ගැනනේ කතා කරලා තියෙන්නේ නේද? සංසයට ගැලපෙන අවස්ථාව ගැලපෙන්නේ උපදින කෙනෙකුට. හරි? එහෙනම් සංසයට නොගැලපෙන්නේ චුත වෙන කෙනෙක්. හරිනේ? මට ඊත් එතන ප්‍රශ්නයක් තියෙනවා රත්නායක මහත්තයා. දැන් අතීතයේ වේදනා ස්කන්ධේ පංචවෝකාරයේ අරූපේ චුත වෙන අයට සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙනවා. වෙනව නෙමෙයි අතීතේනේ දැන් මෙහෙමයි. අතීතේ නිරුද්ධ වුණා. අතීතේ නිරුද්ධ වුණා. එතන. ඕහට එතන වේදනා ස්කන්ධේ ඉපදෙන්න පුළුවන් නේ ඉතින්. දැන් ඇයි ඉපදෙන්න බැරිද? කවුරු ගැනද කතා කරන්නේ? යස්ස කියලා කතා කරන්නේ කවුරු ගැනද? යස් කියන්නේ යමෙකුට යම් උපදින්නේ ඉන්නයිට විතරයි උපදින්නේ. ඔව් කවුද එතකොට එතන යස්ස කියලා කතා කරේ ඔබතුමී? ඒ පංචවෝකාරාණ නුයි අරූපයි. පංචවෝකාරාණන් කියලා ගන්න බෑ. එතන පංචවෝකාරේ පුද්ගලයෝයි අරූපේ පුද්ගලයෝයිනේ. එහෙම ගන්න බෑ. එතන තැන් දෙකක් නේ. පුද්ගලයෝ දෙන්නේ. අර තැන් දෙක තමයි. භූමියක උපදින පුද්ගලයෙක්ගේ ස්කන්ධවල වෙනසක් තියෙනවා. චුතවන පුද්ගලයෙක්ගේ ස්කන්ධවල වෙනසක් තියෙනවා. උපදින පුද්ගලයෙකුට ස්කන්ධ පහළ වෙනවා. චුත වෙන පුද්ගලයෙකුට ස්කන්ධ පහළ වීමක් නැහැ. උපදීමක් නැහැ. ඔව් ඉතින් මෙතන වන්නේ අවස්ථා දෙකක් නේ මෙතන. නෑ මේ මුලින්ම සන්නිට්ඨානේ යස්ස කියන පුද්ගලයා ගැනයි අහන්නේ. මේ තස්ස කියලා කියන්නේ හෙතෙම. යස්ස කියන පුද්ගලයාම තමයි මේ දෙවෙනි එකෙන් අහන්නේ. වෙන මිනිස්සෙක් ගැන නෙවෙයි අහන්නේ. දැන් යස්ස වාපන සංඥාකන්දෝ නිරුජ්ජිත කියනකොට අපිට ගන්න පුළුවන් අරූපේම පුද්ගලයෝ දෙන්නේ. ඒ තමයි අරූපේ උපදින පුද්ගලයයි අරූපෙන් චුතවන පුද්ගලයයි. මේ දෙන්නේ ගැන කතා කරන්නේ. එකම මිනිස්සයාගේ අවස්ථා දෙකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දෙන්නේ ගැන කතා කරන්නේ. අරූපේ උපදින පුද්ගලයයි අරූපේ චුතවන පුද්ගලයයි. අරූපේ උපදින පුද්ගලයා මේ මොහොතේ උපදින පුද්ගලයා. එයාට අතීතයේ එතන කලින් සංඥා ස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. හරි? කලින් භවයක එතනදී. හරි මේ අනවරාර්ග සංසාරේ. ඒ වගේම අරූපේ චුතවන පුද්ගලයා මේ වෙන පුද්ගලයෙක්. ඒ අර ඉපදෙනකොට තව එක්කෙනෙක් චුත වෙනවා නම් ඒ දෙන්නෙක් ගැන හිතන්නකෝ. ඒ චුතවන පුද්ගලයා ගත්තොත් ඒ චුතවන පුද්ගලයාටත් අතීතයේ සංඥා ස්කන්ධය එතන නිරුද්ධ වෙලා තියෙනවා. හරිද? ඒ දෙන්නගෙන් කාටද වේදනා ස්කන්ධය උපදින්නේ? වර්තමානයේ. උපදින්නන්ට උපදිමින් ඉන්න අයට වෙන්න ඕනේ. ඒ කියන්නේ අරූපේ උපදින එක්කනාට වේදනා ස්කන්ධය උපදිනවා. නමුත් අර අරූපය අනිත් තැන් වල නැතුව ඇයි ඔතන ඔහොම කඩන්නේ කියන මම දැන් අපි අනිත් තැන් වල ගත්තේ යමෙකුට යම් තැනක සංඥා ස්කන්ධය නිරුද්ධ වුණිද. එතකොට මම උදාහරණයක් කියන්නේ මොකද්ද යමකේ? යමකේ මේ පුද්ගලෝකාස. හරි මොකද්ද වාරේ? වාරයේ උපාද නිරෝධ හරි උපාද නිරෝධෝ හරි මොකද්ද වාරේ? පච්චුප්පන්නද? උපාද නිරෝධ පච්චුප්පන්න අතීත. හරි අපි කරන එකද ඔය? ඔව්නේ. ජයන්ත මහත්තයා මේ අන්තිමක මෙතෙන්ට උප්පජ්ජන්තානන් කියලා එන්න ඕනේ නේද? ඔව් එතන එන්න ඕනේ ලක්ෂ්මී මහත්මිය. මෙතෙන්ට එන්න ඕනේ. ඔව් thank you. ඒ වෙනසයි තේරෙන්නේ නැත්තේ.
නෑ එතුමියට පොඩ්ඩක් පැටලිලා එතුමිය හොඳට කරා රිවිෂන්. මොකක් හරි අද පැටලිලා. හරියට ක්ලියර් වෙන්න ඕනේ. ඒ කියන්නේ කාටද උපදින? උපදින අයට විතරයි ස්කන්ධ උපදින්නේ. චුතවන අයට ස්කන්ධ උපදීමක් නැහැ. හරි? ඒ ටික දැනගත්තාම මේක අමාරුවක් වෙන්නේ නැහැ. මේ අනිත් එක තමයි මේ යස්ස කියන පුද්ගලයාම තමයි මේ තස්ස කියලා කියන්නේ. වෙන කෙනෙක් නෙවෙයි. දැන් අපි uppajjantānaṁ කියලා ගත්තොත් ඒ uppajjantānaṁ කියන එකනාගේම තමයි සංසේදි බලන්න ඕනේ මේ වේදනා ස්කන්ධ උපදිනවද මොකද කියලා බලන්න ඕනේ. දැන් අර කිව්ව දේ තේරුණාද මේ අරූපේ උපදින එක්කනයි චුත වෙන එක්කනගේ වෙනස තේරුණාද මේ චන්ද්‍රිකා මහත්මියට? උපදින එක්කනට වේදනා ස්කන්ධය උපදිනවා චුත වෙන එක්කනට වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. ඒක තේරුණාද? ඔව්. ඒ දෙන්නටම අතීතී සංඥා ස්කන්ධ නිරුද්ධ වුණා කියන එකත් පැහැදිලිද? එතන. ඔව්. ඔව්. එතකොට බලන්නකෝ අරූපේ චුත වෙන කෙනාට සංඥා ස්කන්ධය අතීතයේ නිරුද්ධ වුණා. හැබැයි එයාට එතන වේදනා ස්කන්ධයක් උපදින්නේ නැහැ. චුත වෙන එක්කනට උපදින විදිහක් නැහැ නේ වේදනා ස්කන්ධයක්. ඒක නිසා. ඒ වගේම අපි ගත්තොත් එහෙම චතුෝකාරයේ උපදින එක්කනට එයාට අතීතයේ සංඥා ස්කන්ධයත් නිරුද්ධ වුණා. ඒ උපදින එක්කනා නිසා වේදනා ස්කන්ධයත් උපදිනවා. ඒකයි එයා ආවේ ඔය මේ විසර්ජනයේ දෙවෙනි කොටස. ඊළඟ පංචවෝකාරයේ බැලුවොත් පංචවෝකාරයේත් ඒ විදිහමයි. පංචවෝකාරයේ උපදින පුද්ගලයෙක් ගන්නත් පුළුවන්. පංචවෝකාරයෙන් චුතවන පුද්ගලයෙක් ගන්නත් පුළුවන්. උපදින පුද්ගලයා ගත්තොත් පංචවෝකාරයේ උපදින පුද්ගලයා ගත්තොත් එතන වේදනා ස්කන්ධය ඔහුට උපදිනවා. පංචවෝකාරයෙන් චුතවන පුද්ගලයා ගත්තොත් එයාට අතීතයේ සංඥා ස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා එතන. නමුත් එතන එයාට වේදනා ස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. එයා චුත වෙන කෙනානේ. ඒකින්ද වේදනා ස්කන්ධයක් උපදින්න බෑ. එහෙමනම් එයා යනවා විසර්ජනේ උඩ කොටසට. ඒක තමයි අපි කිව්වේ පංචවෝකාරා අරූපා චවන්තානං තේසං තත්ත සංඥාඛන්தோ නිරුච්චිත. නොච තේසං තත්ත වේදනාඛන්தோ උප්පජ්ජති. තේසම් තත් එකතු කරන්න ඕනේ ලක්ෂ්මී මහත්මිය උඩ. ඕනේ නේද එතන? ඔව් එතෙන්ට එකතු කරන්න ඕනේ. ඔව්. සමා වෙන්න පොඩ්ඩක් ජයන්ත මහත්තයා චන්ද්‍රිකා මහත්මිය යස්ස යත්ත කිව්වහම යමෙකුට යම් තැනක. ඒතකොට සම්නිට්ඨානේ යමෙකුට යම් තැනක සංසය ඕහට එතන. එයාටම එතන. ඉපදුනාද? උපදිනවද? එහෙම කියන්නේ ඕහට එතන. මුත්තේමද? මෙතන යමෙකුට යම් තැනක සංසය. යමෙකුට යම් තැනක සංඥා ස්කන්ධය නිරුද්ධ උනිද ඕහට එතන වේදනා ස්කන්ධය දැන් උපදීද? එතකොට උපදින්නේ කාටද කියලා හොයන්න ඕනේ. එතකොට මේ තැන් දෙකම දැන් කියලා හිතන්න ඕනද? නෑ දැන් කියලා හිතන්න ඕනේ නෑ. මෙතන විතරයි දැන් කියලා හිතන්නේ. සංසය මෙතන අතීතේනේ මේක අතීතේනේ යස අතීතේනේ නිරුද්ධිත. නිරුද්ධිත අන්න හරි. යම් කෙනෙකුට එතන අතීතේ. ඒ කියන්නේ එතන අතීතේ හිටපු එක්කෙනෙකුට ඒ භූමියේ නෑ. අතීතේ හිටපු එක්කෙනෙකුට නෙවෙයි. නෑ දැන් ඉන්න අතීතේ. මමත් අන්නේ විදිහට තමයි හිතුවේ. නෑ දැන් යස් කියන එක්කෙනා දැන් ඉන්නවා. නමුත් නිරුද්ධිත කියන්නේ ඒ භූමියේ අතීතේ නිරුද්ධ වුණාද කියලා නේ අහන්නේ. නැද්ද ජයන්ත මහත්තයා? මෙතන යස්ස කියලා ගන්න කෙලිම දැන් පංචවෝකාරයේ චතුවෝකාරයේ උපදින කෙනයි චුත වෙන කෙනයි තමයි මෙතන ගන්න. මොකද ඒ අයට තමයි අතීතේ සංඥා ස්කන්ධ නිරුද්ධ වෙලා තියෙන්නේ එතන. ඒ තැන්වල. හරි? එතකොට පංචවෝකාරයේ උපදින එක්කනයි චුත වෙන එක්කනයි. අරූපේ උපදින එක්කනයි චුත වෙන එක්කනයි. ඒ හතර දෙනා ගත්තාම ඒ හතර දෙනාට තමයි අතීතේ ඒ කියපු තැන්වල සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම හිතුවොත් දැන් අපි කියමුකෝ දැන් මේ දැන් අරූපේ පංචවෝකාරයේ කවුරු ඉපදලා ඉන්න එක්කෙනා ඒ භූමියේ අතීතේ බෑ. අන්න එහෙම තමයි මමත් හිතුවේ. එහෙම හිතුවොත් ට්‍රැක් පනිනවා. ඒක තමයි මටත් උනේ මේ. එහෙම ගන්න බෑ. මම හිතුවේ මෙහෙමයි දැන් මෙතන අතීතේ නිරුද්ධ වුණ කතාව දැන් ඉන්න එක්කෙනාට නිරුද්ධ වුණා කියලා හිතන්න ඕනේ වෙන භවයකිනේ. ඒක හරි. දැන් ඉන්න කෙනා මෙහෙමයි පොඩ්ඩක් ඉන්න. අපිට මේ දැන් ඉන්න කෙනා කියලා කතාවක් නැහැ. ඉන්න කෙනා මේ ප්‍රවෘත්ති වාරේ ඉන්න කෙනෙක් ගැන කතා කරන්නේ නැහනේ. උපදින කෙනෙක් ගැන කතා කරනවා, චුත වෙන කෙනෙක් ගැන කතා කරනවා, පිරිනිවන් පාන කෙනෙක් ගැන කතා කරනවා. එහෙම මිසක් ඉන්න කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ අපි.
ඒතර අපිට මෙතන අතීතේ නිරුද්ධ වුණාද කියලා අහනකොට අපිට හිතන්න පුළුවන් එතකොට අතීතේ මේ ඉපදුණා කෙනෙක් මේ භූමියේ අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා කියලා එහෙමද හිතන්න ඕනේ. එහෙමයි. දැන් එතකොට අපි මේ ගත්ත 4 දෙනා ගැන මේ කතා කරන්නේ. මේ ගත්ත 4 දෙනාගේ අතීතය ගැන තමයි මේ කතා කරන්නේ. මේ දැන් ගත්තනේ පංචවෝකාරයේ උපදින කෙනා, චතුවෝකාරයේ උපදින කෙනා, පංචවෝකාරයෙන් චුත වෙන කෙනා, අරූපයෙන් චුත වෙන කෙනා කියලා ඒ 4 දෙනෙක් ඉන්නවනේ. දැන් අපිට එතන විද්‍යාමාන පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවනේ. ඒක තේරෙනවා ජයන්ත මහත්තයා. මේ 4 දෙනාටම අතීතයේ සංඥාස්කන්ධ ඒ තැන්වලදීම නිරුද්ධ වෙලා තියෙන බව අපි දන්නවනේ. අනේක තමයි. එහෙම තමයි හිතන්නේ. ඒ කියන්නේ ඔව්. ඒගොල්ලන්ට අතීත භවය. මිනිස්සෙක් කියන්නේ අතීතයේ හිටපු මිනිස්සෙක් ගැන කතා කරනව නෙවෙයි. මේ 4 දෙනා ගැනමයි කතා කරන්නේ. හරි හරි. වෙන කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. මේ 4 දෙනා අනාදිමත් සංසාරේ ඒ තැන්වල නිරුද්ධ වෙලා තියෙනවා කියලා. එහෙමනේ? නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි කාගෙද නිරුද්ධ වෙලා තියෙන්නේ? මේ අයගේ නිරුද්ධ වෙලා තියෙන්නේ. පංචවෝකාර මේ චුතවන උපදින කට්ටියගේ විතරයි නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි. ඊට පස්සේ ඒ අය ගලපනවා සංසයට. ඒකයි කරන්නේ. අපි නැත්තම් මිනිස්සු හැටියට අතීතයේ කියලා හිතන්නේ නැහැ. නිතරම ගන්නේ විද්‍යාමාන වන පුද්ගලයෝ තමයි ගන්නෙ. හරි නේද? ඔව් ඒක හරියයි. ඒ කිව්වට එහෙම තමයි ඉතින් හිතන්නේ. නමුත් අර අපි කියනකොට පුද්ගලයෙක් හිටියා කියලා අර එයා කියන්නේ අතීතයේ කතාවක් නෙමෙයි කියන්නේ. ඒක උතන පොඩක් කන්ෆියුස් වෙන්නේ. ඔව්. කොහොම හරි පොඩ්ඩක් සමාවෙලා අනුලෝම පුච්චාවට යන්න ඒකේ. අනුලෝම පුච්චාවට. එතන කවුරු හරි ලිව්වද වෙන විදිහකට? මෙහෙම ලිව්වොත් හරිද මහත්තයා? අරූපං uppajjantānaṁ තේසං තත්ත වේදනක්ඛන්தோ uppajjati නොච තේසං තත්ත සංඥාක්ඛන්தோ නිරුද්ධිත. අරූපේ පංචවෝකාරං uppajjan එහෙම ලියන්න බෑනේ කිසි මහත්තයා. සංඥාස්කන්ධේ ඒ නිරුද්ධ වෙනවනේ. එකටනේ නිරුද්ධ වෙන්නේ. නොච තේසං තත්ත කියන්නේ දැන් වේදනාස්කන්ධේ උපදිනවා නම් නෑ ඒක නෙමෙයි එතන කියන්නේ නෑ. සංඥාස්කන්ධේ නිරුද්ධ වෙනවා නම් වේදනාස්කන්ධේ නිරුද්ධ. කියන්න බලන්න මේ ශ්‍රීමති මහත්මිය කියන්නකෝ බලන්න. අරූපං uppajjantānaṁ තේසං තත්ත වේදනක්ඛන්தோ uppajjati නොච තේසං තත්ත සංඥාක්ඛන්தோ නිරුද්ධිත. ඇයි අපි නොචතේ සන්තත් න නිරුද්ධිත කියලා කිව්වේ? නිරුද්ධිත කියලාද කිව්වේ? නිරුද්ධිත නිරුද්ධ නොඋනේ නිරුද්ධ වූයේ නොවේ කියන්න පුළුවන්ද? උනේ හරි එතන හරි ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැහැ. හරි නිරුද්ධ වුණා නේද? එතකොට ස්ක්‍රීන් එක නෑ. හරි සමාවෙන්න. හොඳයි පින් සිද්ධ වෙනවා. ඔව් ඒක තමයි මම ගත්තේ න නිරුද්ධිත කියලා. නෑ. හරි. නිරුද්ධිතාති කියලා නේ අහන්නේ. ඔව් මම ඇත්තට මම ඒක එහෙම නෙමෙයි ලියලා තිබුණේ. මේ ඒක අරගෙන. ඔව්. හරි පැහැදිලි නේද ඒක? ඔව් හරි. අපි ඊළඟ එකට යනවද? ඉවරයිද? එච්චරයි ජයන්ත මහත්තයා පච්චනීක කරේ නෑ මම නම්. හැබැයි මේක මෙහෙරේක හොඳයි. මේකේ ගොඩක් මේ පච්චනීක කරෙත් නෑ මම පොඩි හිතන්න සංඥාස්කන්ධ මූල ඒක නේද අපි කරේ දැන්. ඔව් හරි. දැන් ඉවරයි ඒක ඊළඟට අලුත් එකට යන්න තියෙන්නේ. ඒ කියන්නේ පච්චනීක කරේ නෑ මම නම්. ඒකේ පච්චනීක කරන්න තියෙනවනේ. ඒක අපි ළඟ දවසට කරමු. ඔව් ඊළඟ දවසට. පැටලුණාද? ඒක කරේ නෑ. ඒකක් කරනවද? අනිත් එක හරි ඊළඟ එක කරන්න පුළුවන්ද? අද නැත්නම් මේ පැටලෙනවා නම් ඊළඟ අපි අද අමුතුවෙන් දෙයක් කරන්නේ නැතුව ඔව් මං හිතන්නේ මේකෙම කතා කරමු. මේ පැහැදිලි කරගන්න තියෙන මේක අපේ ෆ්‍රේම්වර්ක් එක තමයි හදා ගන්න ඕනේ. මූලික වශයෙන්ම අපේ චින්තන රටාව හරියට හදා ගන්නවා. අපි දැන් ඇත්තට මේවා ඇසුරු කරලම අපි යම් දේවල් ගැන දැන් පොඩි අවබෝධයක් තියෙනවා. එතකොට අපි මූලිකම දේ තමයි මේක මේ තරම්වත් ලියාගත්තු එක මොලේට හොඳයි අමාරු නෑ. හරිම හොඳයි. ඔව් ඒක තමයි දැන් අපි හිතන්න ඕනේ විශේෂයෙන්ම සන්නිට්ඨානයට ගැළපෙන කොටස් ගැන විතරමයි හිතන්න ඕනේ. හරි?
දැන් බලන්නකෝ යස්සවාපනයත් සංඥාඛන්‍தோ නිරුද්ධිත කිව්වහම අපි අසඤ්ඤ සත්‍යය ගැන හිතන්නේවත් නැහැ. මොකද අපි දන්නවා එතන සංඥාස්කන්ධ නිරුද්ධ වෙච්ච තැනක් නෙවෙයි කියලා. ඒක නිසා අපි අපේ අවධානය දෙනවා පංචවෝකාරයටයි අරූපයටයි. ඒ වගේ පොඩි පොඩි දේවල් ගැන අපේ අවබෝධය පුළුල් කරගන්න ඕනේ. එතකොට මේක පහසු වෙනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේ ස්කන්ධ ඇති උපදිනකොට ස්කන්ධ ඇති වෙන ඒවා චුත වෙනකොට නිරුද්ධ වෙන ඒවා ඒ වගේ අවබෝධයක් ඔළුවට ගත්තාම හරිම පහසුයි. තමන්ම තර්ක කරන්න නිකන් ඉන්නකොට තර්ක කරන්න අසඤ්ඤ සත්‍යයේ අතීතයේ සංඥාස්කන්ධය නැත්නම් වේදනාස්කන්ධය නිරුද්ධ වුණාද කියලා අහුවොත් එහෙම එයා දැනගන්නවා අසඤ්ඤ සත්‍යයේ තියෙන්න එපා නිරුද්ධ වෙන්න. එහෙමනම් අතීතයේ නිරුද්ධ වෙලා නැහැ. අනාගතයේ නිරුද්ධ වෙන්නෙත් නැහැ. වර්තමානයේ නිරුද්ධ වෙන්නෙත් නැහැ වේදනාස්කන්ධය. එහෙම පොඩ හිතන්න. හිතලා හොඳට ඒ දැනුම එස්ටැබ්ලිෂ් කරගන්න. Tamanට හොඳට එක මේ ෆවුන්ඩේෂන් එකක් කරගන්න. එතකොට මේවා හරිම පහසුයි. මොකද දැන් අපි දැන් ඉන්ද්‍රිය යමක වගේ කරනකොට මීට වඩා ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. 22 ඉන්ද්‍රිය 22ක් තියෙනවානේ. එතකොට දැන් මෙතන අපිට ස්කන්ධ පහයිනේ තියෙන්නේ. ඉතින් ඒ වගේ තැන් වලට යන්න අපි හොඳට පොලිෂ් වෙලා ඉන්න ඕනේ මේවා. එතකොට පහසු වෙනවා. ඊළඟට ගත්තාම සන්නිට්ඨානයට ගැළපෙන සංසයට නොගැළපෙන එක අපි කලින් කියනවා. සන්නිට්ඨානයට ගැළපෙන සංසයට ගැළපෙන එක දෙවෙනියට කියන මේවා ඔක්කොම මේ ඇත්තටම මේ අපි මේක ස්ටඩි කරාන්ට ආවට පස්සේ අපි හදාගත්ත මේ නීති මේවා. අපි හදාගත්ත මොකක්ද ඒකට කියන්නේ අපි ඒක ඉගෙන ගත්ත දෙයක්. නැත්නම් කියලා කවුරුත් කියලා දීපු දේවල් නෙමෙයි. මේවා බලනකොට අපිට තේරෙනවා මෙන්න මේ විදිහටයි මේක සකස් වෙලා තියෙන්නේ කියලා. ඒ විදිහ ඔලුවට දාගත්තාම ඉස්සරහට යන්න මේ පහසු වෙනවා. දැන් අපි පංචවෝකාරාණං කියන්නේ ඇයි? අරූපාණං කිය. ඕවා කියා දෙන්නේ නැහැ. නමුත් අපිට දැන් හොඳට තේරෙනවා මේක uppajjantāණං කියන එකට චවන්තාණං කියන එකට දෙකටම ගැලපෙනවා නම් අපි පංචවෝකාරාණං කියනවා. නැත්තම් අරූපාණං කියනවා. ඒ වගේ දේවල් අපිට මේක ඇතුළෙන්ම ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ වගේව ඉගෙනගෙන යනකොට ඉස්සරහට පහසු වෙනවා ඉදිරියව කරන්න. ඒක නිසා මේක හොඳට දාගන්න. ෆවුන්ඩේෂන් එක හොඳටම දාගන්න. දාගත්තාම පහසු. ඒ ටික තමයි එකතු කරන්න තියෙන්නේ. දැන් ඇත්තටම මේක ලිහලා බලුවම ලේසි නේද? අමාරු නෑනේ. නෑ අමාරු නෑ මේ මෙතන මෙයා මේ යස්සවාපන යක්ෂ සමහර තැන් හිතුවේ නෑ. දැන් අර ලක්ෂ්මී මහත්මිය දාලා තිබෙන එක සුද්ධාවාසික නම් මං කොහොමවත් හිතුවේ නෑ. ඉතින් ඒ වගේ අමතක වෙන්නම් තාමත් තියනවා කියලා මට තේරුණා. දැන් මෙතෙන්ට මම දාලා තිබුණානේ සුද්ධාවාසයක් මෙතන අවශ්‍ය නැති තැනකට මොකද මට හිතුනේ මේක මට අමතක වුණා මේ එතන අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා කියලා මම ඒක ඇයි එහෙම ගත්තේ කොහොමද ඒක උනේ කියලා මට දැන් මතක නෑ. දැන් මෙතන ඉස්සෙල්ලා මෙතන බලන්න නැත්තේ. පංචවෝකාර කියන අදහසින් වෙන්නේ නැතිව කරන්නේ නැත්තේ. ඒක වෙන්නේ නැති. සුද්ධාවාසික වෝකාරයට අයිතිනේ. ඉතින් ඒකින් ඒ වගේ අදහස් පොඩ්ඩක් සමා වෙන්න. මෙතන චතුවෝකාරං පංචවෝකාරං uppajjantāණං තේසං තත්ත සංඥාඛන්‍தோ ච නිරුද්ධිත වේදනාඛන්‍தோ ච uppajjati. මේ එහෙම කරන් තස්ස තත්ත කපන්න. දැන් මේගොල්ලෝ එක කොපි කරගනින්නේ. කන්‍தோ ච නිරුද්ධිත වේදනාඛන්‍தோ ච නිරුද්ධිත. වේදනාඛන්‍தோ ච නිතරම යටේකට ඡයන් එනවා. ඔව් ද කියලානේ මේකත් වෙනවා මේකත් මේකද කියලා. තිබ්බ හැබැයි මට ඒක එතෙන්දි දැක්කේ නෑ. මම ඒක දාලා තුනක්. එතන මෙතෙන්ට වේදනාඛන්‍தோ ච ඒක හරියි. ඒක හරිනේ. එහෙනම් අපි නිමාවටපත් කරමු නේද? හොඳයි මහත්මයා. එහෙනම් අපි දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. මම දෙවියන්ට පින් දෙන්නම්. හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං මහත්මයා. ඔබතුමාට අපි සියලු කුසල අනුමෝදන් කරනවා. මේ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට තව බොහෝම වැඩි විදිහට ප්‍රඥාව දිනු වෙලා අපිට තවත් මේ වගේ සේවාවන් ලබා ගන්න අවස්ථාව ලැබේවා කියලා පතමින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂත් ප්‍රඥාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමාගේ ගුරුතුමන්ටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් කලන මිතුරු මිතුරියන්ටත් දෙමව්පියන්ටත් පවුලේ සැමට නෝනා මහත්මියර දරුවන්ට සෑම දිනාටම අපි මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඒ සෑම දිනා සුඛී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්තා පරලෝසපත් ඥාතිහු සුගතියම දකිත්වා පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සෑම දිනාට මේ ආනිසංස එසේම ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු ගොඩක් පිං ශ්‍රීමති මහත්මිය ඔයාලට තෙරුවන් ජයන්ත මහත්මයා හැම දිනාටම සරණයි. සාදු සාදු තෙරුවන් ගොඩක් සරණයි. පිං ඊළඟ පාර පච්චනීකේ කරගෙන ඉන්න. ඔව් පච්චනික ඊළඟ දවසේ කරමු. ඔව්. හොඳයි. තෙරුවන් සරණයි.